Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. දෙවන් වහන්සේගේ නාමයට ගෞරව වේවා. දෙවන් වහන්සේගේ නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් අපි සියලුම දේ උන්වහන්සේටම බාර කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නට යනවා කියලා මට විශ්වාසයි. අපි හැම දිනයක්ම අපි දේව වචනේ ඉගෙන ගන්න අපේ ජීවිතේ තව තවත් ලස්සන වෙනවා. ආමෙන්. Amen. ආමෙන්. අපි අද තවදුරටත් ඉගෙන ගන්න යනවා වතුර බෞතිස්මය ගැන. අපි ගිය පාර නවත්තපු තැන ඉඳලා අපි පොඩ්ඩක් බලමු. අපි ගිය සුමානේ බැලුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෞතිස්ම වීමට හේතු. අපි හේතු 3ක් බැලුවා. දැන් කාටද මතක අපි කතා කරපු එකක් කියන්නේ එක රීසන් එකක් ඇයි යේසුස් වහන්සේ වතුර බෞතිස්මයට ගියේ කියන එක? නීතිය ධර්මිෂ්ඨකම බොහොම හොඳයි. ධර්මිෂ්ඨකම මොනා කරන්නද? සම්පූර්ණ කරන්න. නීතිය අහෝසි කරන්න නෙමෙයි ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන්න. එතකොට ඒ ධර්මිෂ්ඨකම මොකේ ධර්මිෂ්ඨකමද? දෙවියන් වහන්සේගේද නීතියද? නීතියේ ධර්මිෂ්ඨකම්. බොහොම හොඳයි. එතකොට දෙවනි කාරණාව අපි ඉගෙන ගත්තේ මොකද්ද? යේසුස් වහන්සේ ඇයි වතුර බෞතිස්මයට ගියේ? උන්වහන්සේ ආදර්ශයක් වුණා. ඒ වගේම අපි උන්වහන්සේ මේ මනුෂ්‍ය පුත්‍රය නිසා උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රය නිසා මනුෂ්‍ය පුත්‍රය ඒ දේ ඉෂ්ට කරලා පෙන්වුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 100% මනුෂ්‍යෙක් නිසා තමයි නීතියේ ධර්මිෂ්ඨකම ඔහු සම්පූර්ණ කරේ. එතකොට දැන් අපි කියන මේ කෑල්ලේ අයිති වෙන්නේ පළවෙනි උත්තරේට. යේසුස් වහන්සේ 100% මනුෂ්‍යෙක් නිසා ඔහු නීතියේ ධර්මිෂ්ඨකම යුදෙව් ජාතිකයන්ගේ ශිෂ්ටාචාරයේ හැටියට කරන්න කල යුතු හැම දෙයක්ම උන්වහන්සේ ඔහුගේ ජීවිතේ ඉෂ්ට කරා. ආමෙන්. එතකොට දෙවනි කාරණාව මොකක්ද අපි ඉගෙන ගත්තේ? ලෙවි ගෝත්‍රයයි යුදා ගෝත්‍රයයි ගැන මතකද? යේසුස් වහන්සේ ආවේ යුදා ගෝත්‍රයට ලෙවි ගෝත්‍රයේ තියෙන මේ වගකීම උන්වහන්සේ පවරගත්තා. අන්න හරි. ලෙවි ගෝත්‍රයට තමයි මොනවද දීලා තිබුණ වගකීම? පූජකත්වය. පූජකකම. පූජාසනේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනේ පූජකකම දීලා තිබුණේ ලෙවි ගෝත්‍රයට. ඒ ලෙවි ගෝත්‍රයේ ඉඳලා ඒක ට්‍රාන්ස්ෆර් ඉංග්‍රීසි වලින් කියනවා a transfer of priesthood. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ පූජකකම ඔහුගේ අතට පත් කරගෙන ඔහුගෙන් පස්සේ ඔහු තමයි ඔබගේ මගේ දැන් උත්තම පූජකයා වුණේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ උත්තම පූජකයා. උන්වහන්සේ ඒ පූජකකම අතට අරගෙන උන්වහන්සේ කොහෙටද ගියේ? ස්වර්ගයට ගියා. උන්වහන්සේ ස්වර්ගයට ගියා. ස්වර්ගයට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් authority එකේ it's called the righteousness නැත්නම් right hand of God කියලා කියනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිනවා කියලා සිංහල බයිබලයේ තියෙනවා. එතන දකුණු පස කියන දේ තේරුම අපි ඉගෙන ගත්ත මීට කලින් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඒ වගේම ඒ පූජකකම දැන් කා තුලින්ද අපට එන්නේ අපට ලැබෙන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ තුලින්. දැන් ඒ ක්‍රියාව ඉෂ්ට කරන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. මතකනේ අපි ඒක ගැන ඉගෙන ගත්ත අපිට දෙවියන් වහන්සේ ඒක කිසිම සම්බන්ධකමක් දැන් තියාගන්න අවශ්‍ය නම් අපිට සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ අවශ්‍යමයි. සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ අපිට එළිදරව් කළ දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් වහන්සේව ඔබයි මායි පිළිගන්න මොහොතේ තමයි සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ අපේ ජීවිතයට ඇතුල් වෙන්නේ. right? ඊට පස්සේ අපි ඉගෙන ගත්ත තුන්වෙනි කාරණාව ඇයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වතුර බෞතිස්මයට ගියේ කියලා.
ඒක මතකද කාට හරි? ඔහුගේ සේවය පටන් ගැන්මක් හැටියට. ඇයි ඔහුගේ සේවයට වතුර බෞතිස්මය අවශ්‍ය වුණේ? අපි මේ බයිබල් වචනය පොඩ්ඩක් බලමු. එදා වෙලා මදි නිසා අපි එතනින් මම පද ටික දුන්නා. අපි බලමු මතෙව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. මතෙව් 4:17. Matthew chapter 4 verse 17. මගේ පිටුව බයිබලයේ අලුත් කිව්ස්මේ 5 වෙනි පිටුව. එතන කියනවා එතෙන් පටන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ළඟව තිබේය කියා දේශනා කරන්නට පටන් ගත්සේක. Right. එතකොට අපි බලමු මාක් 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. මගේ පිටුව 51 මාක් 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. එතන කියනවා එකෙනෙහිම ආත්මයන්න් වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණුසේක. උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් 40 දවසක් වනාන්තරයේ සිටිසේක. Right. එතන මාක් 1:11 පොඩ්ඩක් බලන්න. එතන තමයි වතුර බෞතිස්මයෙන් උන්වහන්සේ සම්පූර්ණ කළා එළියට එන මොහොත. ඒක මම හිතන්නේ 10 වෙනි පදේ ඉඳන්. මාක් 1 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය සහ 11 වෙනි පදය. උන්වහන්සේ දියෙන් ගොඩනැගුණු කෙනෙහිම ආහස විවර වී ආත්මයන් වහන්සේ පරවේකුමෙන් තමන් පිටට බැස එනවා දුටුසේක. තවද නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඊතා ප්‍රසන්නව සිටිමි අහසින් හඬක් නික්මුණේය. ඊට පස්සේ එකෙනෙහිම ආත්මයන් වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණියුසේක. right. එතකොට පේනවා අපි උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වතුර බෞතිස්මය සම්පූර්ණ කළ සැනින් එතනදී මොනවාද වුණේ? ශුද්ධ වූ ආත්මයන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළට සම්පූර්ණයෙන්ම උන්වහන්සේව පුරවනවා. ආත්මයන්ගෙන් උන්වහන්සේ සම්පූර්ණ පිරවීමක් ලැබෙනවා. ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ බෞතිස්මය එතන තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලබන්නේ. එතන පටන් ගත්ත ගම. එතන ස්ටාර්ට් එකේ ඉඳලා උන්වහන්සේ බහිනවා උන්වහන්සේගේ සේවයට. අපි එතන තවත් වචනයක් බලමු. මතෙව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. Matthew chapter 4 verse 1. මගේ පිටුව 4 වෙනි පිටුව අලුත් කිවිසුම මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. එකල යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයන්න් වහන්සේ විසින් වනාන්තරයට පැමුණුවනු ලැබුසේක. එතනත් කියන්නේ ඒ කතාවමයි. මම දැන් පෙන්වන්න ඕනේ මතෙව්, මාක්, ලූක්, යොහාන් මේ 4ෙම ගොස්පල්ස් 4ෙම ලස්සනට මේ කතාව විග්‍රහ කරලා තියෙනවා. අපි අන්තිමට බලමු තවත් වචනයක්. ලූක් පොතේ 4 වෙනි පරිච්ඡේදය. මං යේසුමානේ කිව්වා මේක පුළුවන් නම් කියවන්න කියලා මුළු පරිච්ඡේදෙම. ලූක් 4:1 එක කියවලා ඊට පස්සේ 14 තමයි මට අවශ්‍ය කාරණාව තියෙන්නේ. පොඩ්ඩක් කියවලා ඊට පස්සේ 17. ලූක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය මගේ පිටුව 90. යේසුස් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණව යොර්දානෙන් හැරී ඇවිත් විනාඩියක් ඉන්න. ඒක ආයි බලන්න. යේසුස් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී. අන්න ඒක තමයි කියන්න ඕනේ අවිශේෂ කාරණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෞතිස්මයට ගිය තුන්වෙනි කාරණාව ඇවිල්ලා ඔහුගේ මිනිස්ට්‍රි එක නැත්නම් ඔහුගේ සේවයේ පටන් ගැනීම. නමුත් සේවයක් කිසිම කෙනෙක්ට ඔබටවත් මටවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් සේවය පටන් ගැනීමේදී හිස්ව ගියේ නැහැ. උන්වහන්සේ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙලා තමයි ගියේ. ඒ කැල අපි ආයි කියවමු. යේසුස් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව යොර්දානයට හැරී ඇවිත් යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබමින්
ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන 40 දවසක් වනාහි ගෙවනු ලැබූ right. ඒකත් ආයි තියෙන්නේ ඒ කතාවමයි. එතකොට අපි බලමු ලූක් 4 ඒ පරිච්ඡේදෙම 14 වෙනි පදය. ලූක් 4:14 එවිට යේසුස් වහන්සේ ආත්මයන්න් වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලියට හැරී ආසේක. ආමෙන්. මෙතනදිත් ආයි තහවුරු කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ තුලින් ගිහිල්ලා මේ දේ පටන් ගත්තේ. උන්වහන්සේගේ මේ පොළවේ ගමන, මේ පොළවේ උන්වහන්සේගේ සේවය පටන් ගන්න කරන හැම දෙයක්ම උන්වහන්සේ කරේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ සම්පූර්ණ වුණා. ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේගේ බලය නැතුව ඔබටයි මටයි අද කිසිම ක්‍රියාවක් කරන්න පුළුවන් අපි. හැබැයි ඒ ක්‍රියාව සඵල වෙන්නේ නැහැ. ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ එකතු වෙලා සම්බන්ධ වෙලා පාර්ට්නර්ෂිප් එකක් ඇතුව අපි පොඩි දෙයක් හරි කරොත් ඒක සඵලත්වයට පත් වෙනවා. ඒක සඵල වෙනවා. ඒක සම්පූර්ණ වෙනවා. ඒක විශේෂ ක්‍රියාවක් බවට පත් වෙනවා. ආමෙන්. එතකොට අපි ගිය සුමානේ මම දැන් මතක් කිරීමක් කරේ අපි මොනවාද විශේෂ කාරණාවක් ඉගෙන ගත්තේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වතුර බෞතිස්මයට ගියා. උන්වහන්සේ වතුර බෞතිස්මයට ගිය හේතු කාරණා 3ක් තිබුණා. ඒ 3 තමයි අපි බැලුවේ. ආමෙන්. දැන් මට කියන්න යේසුස් වහන්සේ අපිට කිව්වද ජනතාවට කිව්වද කාට හරි කිව්වද බෞතිස්ම වෙන්න කියලා? දැන් අපි දන්නවා යොහාන්ගේ පොතේ ඒ කියන්නේ යොහාන්ගේ ජීවිතේ යොහාන් කිව්වා පසුතැවිලි වෙලා බෞතිස්ම වෙන්න කියලා. යොහාන්ගේ මුළු ජීවිතේම එයා ඒක තමයි ප්‍රකාශ කරේ. ඒක තමයි එයාගේ පරමාර්ථය වුණේ. පසුතැවිලි වෙන්න ඉන්න ගැලවුම්කාරයව පෙන්눔 කරන්න. යේසුස් වහන්සේ කාට හරි කිව්වද ගිහිල්ලා බෞතිස්ම වෙන්න කියලා? කිව්වේ නෑ? හරි. අපි නම් බලමු මතෙව් පොතේ 28 වෙනි පරිච්ඡේදය. මතෙව් 28 19. Matthew chapter 28 verse 19. මගේ පිටුව 47 අලුත් කිව්සුම 19 and 20. එතන කියනවා 27 19 සහ 20 right 28. මතෙව් සමාවෙන්න මතෙව් 28 19 වෙනි පදය. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝඩයල් කරපල්ලා. පොඩ්ඩක් ඉන්න. දැන් කවුද මේ කතා කරන්නේ? යේසුස්. ආයි දැන් බලමු. දැන් කවුද කතා කරන්නේ? අපි 16 වෙනි පදයෙන් පටන් ගත්තොත් පොඩ්ඩක් කියවන්න. මතෙව් 28 16 වෙනි පදයේ සිට ගෝලියෝ 11 දෙනා යේසුස් වහන්සේ තමන්ට නියම කළ ගලීලේ කන්දට ගියෝය. ඔහු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාර කළෝය. නමුත් සමහරෙක් සැක කළෝය. යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයන්න් වහන්සේගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අනකරල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වා පල්ලා. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්ලීම නුඹලා සමග සිටිමි කීසේක. Amen, amen. English Bible කියනවා Jesus came up and said to them, all authority, all power of absolute rule in heaven and on earth has been given to me. කවුද කියන්නේ? Jesus Christus වහන්සේ. Go therefore and make disciples of all nations. Help the people to learn about me, to believe in me, and to obey my words. ඒක තමයි කියන්නේ to make disciples කියන එකේ තේරුම. ඒ වගේම කියනවා baptizing them in the name of the Father and of the Son and of the Holy Spirit,
teaching them to observe everything that I have commanded you. Commandment එකක්. And lo, I am with you always, even to the end of the age. මේක දෙවියන් වහන්සේ දී තිබෙන commandment එකක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහුගේ ගෝලයන්ට කියලා තියෙනවා ගිහිල්ලා මුළු සකල ජනතාවට මේ මුළු ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම කියන්න මං ගැන උගන්වන්න මං කියපු දේ කරන්න මම කරපු දේවල් කරන්න මොකද ඔවුන්ව බෞතිස්ම කරන්න ඔවුන්ව බෞතිස්ම කරමින් ඔවුන්ව ගෝලයන් බවට බිහි කරන්න කියලා උන්වහන්සේ කමාන්ඩ්මන්ට් එකක් දෙනවා කමාන්ඩ්මන්ට් එක අනක් මේක යේසුස් වහන්සේ දුන්න අනක් අපිට අද යේසුස් වහන්සේගේ ගෝලය ඔබයි මයි එතකොට වතුර බෞතිස්මය කරන්න ඕනේද? ඔව් කරන්න ඕනේ අපි. ඇයි අපි කරන්න ඕනේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්න අනට අපි පිළිපදින්න ඕනේ. උන්වහන්සේගේ වචනයට අපි ගරු කරන්න ඕනේ. උන්වහන්සේගේ වචනය දී තිබෙන ආකාරයට අපි ක්‍රියා කරන්න ඕනේ. ආමෙන්. ඒ වගේම අපි බලමු මාක් පොතේ sorry Sister Dylan, එතන කියන්නේ Holy Spirit baptism එක ගැන නේද? ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම කරන්න කියලා කියන්නේ. So ශුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්මය විතරක් නෙමෙයි. This is also about because baptizing them in the name of the Father, the Son and the Holy Spirit. ඒක කරන්නේ වතුර බෞතිස්මය. Because the name of Jesus is the name of the Father, the Son and the Holy Spirit. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේට විවිධාකාර නම් තිබුණා. අලුත් ගිවිසුමේ දෙවියන් වහන්සේගෙත් ශුද්ධාත්මයන්න් වහන්සේගෙත් නම ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් කියන නාමයට තමයි දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියා කරන්නේ. යේසුස් කියන නාමයට තමයි ශුද්ධ ආත්මයන්න් වහන්සේ ක්‍රියා කරන්නේ. So baptizing them in the name of the Father, the Son and the Holy Spirit is also water baptism. Spiritual baptism එක that's the next step. ඒක definitely කරන්න ඕන දෙයක්, ඒක definitely වෙන දෙයක්. වතුර බෞතිස්මය කියන දේ කළ යුතුම දෙයක්. Right? අපි බලමු මාක් පොතේ. Can I just add something? Yeah. මං හිතනවා සිස්ටර් මං හිතනවා මට තේරුණා සමහර කොටසක් ඔයා අහපු ප්‍රශ්නේ දැන් මං හිතන්නේ මේ ඩිලානි ක්ලාස් එක ඉවරලා මං ඒක ඊට පස්සේ කියන්නම් දැන් සමහර කට්ටියගේ මතයක් තියෙනවා වතුර බෞතිස්මය ලැබුවට පස්සේ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ අන්‍ය භාෂාව කතා කරන්න පුළුවන් අන්‍ය භාෂාව එන්නේ කියලා. ඒක මං ඉතාමත් පැහැදිලි ලෙස ස්ක්‍රිප්චර්ස් වලින් මේ අද පාඩම ඉවරුච්ච ගාම මම කියලා දෙන්නම්. ඒක කොහොමද වෙනස? එහෙම නැහැ. මොකද two questions, one is one of them. Exactly. Yeah. So මම ඒක අන්තිමට පුළුවන් නම් මම explain කරනවා. All right. Thanks. Right. අපි බලමු මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදය 15 වෙනි පදය. මගේ පිටුව 82 අලුත් කිවිසුමේ උන්වහන්සේ ඔවුන්ට කියනසේක නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා අදහන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නෝය. පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ආයි කියවන්න please. මාක් 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය සහ 16 වෙනි පදය උන්වහන්සේ ඔවුන්ට කියනසේ දැන් උන්වහන්සේ කියන්නේ කවුද මෙතන ආයේ? යේසුස් වහන්සේ. කාටද කියන්නේ? ගෝලයන්ට කියන්නේ, right? නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. අදහන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේය. නමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත් කරනු ලබන්නේය. Right. දැන් මෙතනදී ආය අපි බලන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ට කියනවා සකල ජනතාවට
අපේ ජීවිතේ හම්බෙන හැම කෙනෙක්ටම කියලා දෙන්න මොනවාද කවුරු ගැනද? යේසුස් වහන්සේ ගැන, යේසුස් වහන්සේගේ ජීවිතය ගැන, යේසුස් වහන්සේ කළ ක්‍රියාවන් ගැන, යේසුස් වහන්සේ කළ මේ ක්‍රියාව මොකද්ද විශේෂයෙන් අද අපි ඉගෙන ගන්නේ? බෞතිස්මය ගැන. වතුර බෞතිස්මය ගැන. එතකොට අදහා ගන්නා කෙනා. එතකොට ඔබ අදහන්නේ කාවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. ඔය ඇදෙව්හොත් ඒ කියන්නේ ඔබ ගැලවීම ලබනවා. ඔබගේ පාපයට සමාව ලැබෙන්නේ ඔබ යේසුස් වහන්සේව අදහපු මොහොතේ. ඔබේ පාපයට සමාව ලැබෙන්නේ ඔබ බෞතිස්මයට යන මොහොතේ නෙමෙයි. ඔබ වතුර බෞතිස්මයට යන්නේ ඔබේ පාපයට සමාව ගන්න නෙමෙයි. ඔබගේ පාපයට සමාව ගන්න නම් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පළමු කොට ඔබගේ ජීවිතයේ රජකම් කරන්න උන්වහන්සේට ආරාධනා කරන්න ඕනේ. උන්වහන්සේට ස්වාමිකම අපි දෙන්න ඕනේ. උන්වහන්සේ අපේ ජීවිතේ ස්වාමිකම ගත්ත මොහොතේ අපිව සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨ කරා කියලා අපිට දේව වචනේ කියලා දීලා තියෙනවා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 අපි ගිය සුමානේ කියෙව්වා අපිට එක් මිනිස්සෙක් කර්ණ කොටගෙන පාපයත් මරණයත් ඇති වුණා. ඒ වගේම එක් මිනිස්සෙක්ගේ කීකරුකම නිසා අපිට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අප තුලට දැන් එනවා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට පළඳවනවා. නිකන් මේ කෝට් එකක් අපිට දානවා වගේ. ලස්සන කෝට් එකක් අපේ ඇඟට දාලා අපිව ලස්සන කරනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කියන්නේ it's a nature of God. උන්වහන්සේ what is nature? ස්වභාවය. උන්වහන්සේගේ ස්වභාවයක්. දෙවියන් වහන්සේගේ ස්වභාවයක්. දැන් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන මේ අලංකාර ස්වභාවය දැන් ඔබටයි මටයි ලැබෙනවා. ඒක ලැබෙන්නේ කොයි වෙලාවේද? උන්වහන්සේව පිළිගන්න මොහොතේ. උන්වහන්සේ අපිව ධර්මිෂ්ඨ කරනවා. අපේ පාපේ කුලිය උන්වහන්සේ ගෙවුවා කියලා අපි විශ්වාස කරන මොහොතේ අපිට සමාව ලැබිලා ඉවරයි. දැන් අපි එතෙන් පටන් අපේ ක්‍රිස්තියානි ජීවිතය පටන් ගන්නවා. right? අපේ ක්‍රිස්තියානි ජීවිතය පටන් අරගෙන අපි දැන් බෞතිස්මය කරා යනවා. ඇයි අපි බෞතිස්මයට යන්නේ? යේසුස් වහන්සේ කියලා තියෙනවා මේ දේ කරන්න කියලා. මේ යේසුස් වහන්සේ කරන ආකාරය සුනිල් පටන් ගන්නකොටම කිව්වා ඔහු ආදර්ශයක් වුණා ඔබටයි මටයි. ඔහු ජීවත් වෙලා පෙන්නුවා අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. අන්න ඒ නිසා අපිත් දැන් වතුර බෞතිස්මයට යනවා. වතුර බෞතිස්මයට යන මොහොතේ අපි අර මෝසෙස්ගේ කතාවේ ඉගෙන ගත්තා වගේ අර වලාකුලෙන් උන්වහන්සේගේ ආලේපය ලැබිලා ඊට පස්සේ අපි රතු මුහුද තුලින් එළියට එනවා වගේ ඊශ්‍රායල් ජාතිය ආවා වගේ අපි වතුර බෞතිස්මයෙන් එළියට එන්නේ අපේ පරණ ජීවිතේ සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. දැන් අද අපි බලන්න යන්නේ වතුර බෞතිස්මෙන් අලුතෙන් උපන්න ඔබයි මයි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉපදුණු ඔබටයි මටයි මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මොකද්ද වතුර බෞතිස්මේදී අපිට ලැබෙන දායාදය? ඇයි අපි මේ වතුර බෞතිස්මය කළ යුත්තේ කියන එක අපි දැන් බලමු. අපි පළවෙනි කොට බලන්න යනවා රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදය. මෙතන පොඩි එකක් මට අදාළ කරන්න ඕනේ. කවුරුත් වතුර බෞතිස්මයට කවුරුහරි වතුර බෞතිස්මයට ගියොත් යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ නැතුව සිතින් විශ්වාස කළා මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නැතුව යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා වතුර බෞතිස්මයට ගියොත් ඒකේ කිසිම තේරුමක් නැහැ. ඉස්සෙල්ලා පිළිගැනීම ඒ කියන්නේ ප්‍රකාශනය පිළිගැනීම අවශ්‍යයි. අදහන්නා වූ බෞතිස්මය ලබන ඉස්සෙල්ලා අදහන්න ඕනේ. අදහන්නේ කොහොමද? යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ. යේසුස් වහන්සේ මා නිසා
ජීවිතේ පූජා කරා මා නිසා කුරුසයට ගියා ඒ යේසුස් වහන්සේව තුන්වෙනිදා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් මලවුන්ගෙන් නැකිටූ බව මම සිතින් විශ්වාස කරලා මම මුඛයෙන් ප්‍රකාශ කරනවා. මෙන්න මෙතන තමයි මිනිස්යාගේ පාපේ පළවෙනි ගැලවීම ලබන්නේ. ඒ ගැලවීම ලැබුවට පස්සේ තමයි වතුර බෞතිස්මයට යන්න ඕනේ. ඉස්සෙල්ලා වතුර බෞතිස්මය අර ගුණා කරත්තේ ගුණා කියන එක අර දන්නවනේ. කරත්තේ ඉස්සෙල්ලා ගිහිල්ලා ගුණා පස්සේ ගියොත් තේරුමක් නැහැ. ඉස්සෙල්ලා ගුණා ගිහිල්ලා ඊට පස්සේ කරත්තේ පස්සේ සිංහල කතාවක් තියෙන. ඒ වගේ සමාවෙන් මම ඒ තේරුම ගත්තට ඉස්සෙල්ලා පිළි ගැනීම කරලා තමයි වතුර බෞතිස්මයට යන්න ඕනේ. මම හිතන්නේ තව දැන් උගන්වන එකේදී තව එක ඉතාමත්ම පැහැදිලි වෙනවා. මොකද අරක රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 10 වෙනි පදය කියවන්න ඕනේ. යා. sorry. අපි රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදය බලන්න යනවා. ඒ පරිච්ඡේදයම බලන්න ඕනේ. Right? Yeah. Yeah. මගේ පිටුව 285 Romans chapter 6 verse 1 onwards. රෝම 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අලුත් කිවිසුම පිටුව 235 සමා වෙන්න 235. එසේ වී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපේ පවතිම්ද? එසේ නොවේවා. පාපයට මලා වූ අපි තවත් එහි කෙසේ ජීවත් වෙමුද? නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලට බෞතිස්මය ලැබුවා වූ අපි සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞතිස්ම ලැබූ බව නුබලා නොදැන සිටින්නහුද? ඒක තමයි පළවෙනි කාරණාව. අපි දැන් කාරණා තුනක් බලන්න යනවා මේ පරිච්ඡේදයේම. පළවෙනි කාරණාව එතන ඒ කැල ආයි කියවන්න. යේසුස් වහන්සේගේ නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලට බෞතිස්ම ලැබුවා වූ අපි සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞතිස්මය ලැබූ බව නුබලා නොදැන සිටින්නහුද? යේසුස් වහන්සේගේ මරණය ඔන්න පළවෙනි කාරණාව. අපි තවත් ඒක දිගටම බලමු. මට ඒක ටිකක් highlight කරන්න ඕනේ. මම ඊට පස්සේ ආයෙ explain කරන්න. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරුණු කොටගෙන මලවුන්ගෙන් නැකිටුණු ලැබුවා සේම අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුළට බෞතිස්මය කරුණු කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව. ආමෙන්. ඒක තමයි දෙවනි කාරණාව. උන්වහන්සේ සමග තැන්පත් කරවීම. right? උන්වහන්සේගේ මරණය පළවෙනි කාරණාව. උන්වහන්සේගේ දේහේ තැන්පත් කරවීම දෙවනි කාරණාව. මක්නිසාද උන්වහන්සේගේ මරණය සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටීමේ නම් උන්වහන්සේගේ නැකිටීමේ සමානත්වයෙනුත් සම්බන්ධ වෙමුව. ආමෙන්. ඒක තමයි තුන්වෙනි කාරණාව. උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වය. පළවෙනි කාරණාව මරණය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය. දෙවෙනි කාරණාව උන්වහන්සේගේ දේහය තැන්පත් කිරීම. තුන්වෙනි කාරණාව උන්වහන්සේගේ නැවත නැගිටීමනේ. නැගිටීමේ සමානත්වය. සමානත්වය. ඒක තව ටිකක් පල්ලයට කියවන්න. මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරයේ නැතිවන පිණිසද අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසෙහි ඇනගසන ලද බවද දනිමුව. මක්නිසාද මැරුණා වූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂ කරන ලැබ සිටී. තවද මලවුන්ගේ නැකිටුණු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දැනගන්නා බැවින් අපි උන්වහන්සේ සමග මැරෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වෙන්නෙමු යයි විශ්වාස කරමුව. මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක් වරක් පාපයට මලසේක. නමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන් වහන්සේට ජීවත්වන සේක. එලෙසම නුබලා පාපයට මැරී සිටින්නන් කොටද ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතා ගනිල්ලා. එබවින් නුබලාගේ මරණීය වූ ශරීරය තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකරේවා. නුබලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී
නුවලාම උන්වහන්සේගෙන් ජීවත්ව සිටින්නන් මෙන් දෙවියන් වහන්සේට බාර වී නුබලාගේ අවයවයන් දර්විෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට බාර දීපල්ලා. කුමක් හේින්ද නුබලා විවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින් පාපය නුබලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය. ආමෙන්. ආමෙන්. ඒක හොඳට පැහැදිලි කියලා මට හිතෙනවා. නමුත් මේකේ විශේෂ කාරණාව මේකයි. දැන් පාවුලුතුමා මම හිතන්නේ මේක ඔක්කොම අපිට පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරොත් ඔබට මතක ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ඔහුව කුරුසිපත් කරා. ඔහුව කුරුසේ ඇන ගහලා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මැරුවේ. right? ඒක ඔක්කොමලා දන්නවනේ මේ කතාව. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මැරුණාට පස්සේ උන්වහන්සේ කුරුසේදී මැරෙනවා. උන්වහන්සේ මැරුණාට පස්සේ උන්වහන්සේගේ දේහය අරගෙන ගුහාවක ඒගොල්ලන් තැන්පත් කරනවා. ඒ කාලේ තිබුණු ශිෂ්ටාචාරය හැටියට ඒගොල්ලන් ඒ සම්ප්‍රදායික විදියට ඔහුගේ දේහය ඔතලා රෙදි පටි වලින් මම හිතන්නේ ඔතලා ඔහුගේ දේහය තැන්පත් කරන ගුහාවක. right? ඒ වගේම අපි දන්නවා තුන්වෙනිදා උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථානය වූ දෙවියන් වහන්සේ කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් තුන්වෙනිදා උත්ථානය වුණා. එතකොට උන්වහන්සේ මරණය පරාජය කළා ජයග්‍රාහී ජීවිතයක් මේ a life full of power, a life full of authority. ජේසුස් වහන්සේ එතනින් නැගිට්ටේ ශ්‍රේෂ්ඨ රජෙක් හැටියට. ආයි තවත් අර දුප්පත් මේ කවුද කාපෙන්ටර් කෙනෙක්ගේ පුතෙක් වඩුවෙක්ගේ පවුලකට අයිති පුතෙක් බබෙක් හැටියට නෙමෙයි උන්වහන්සේ නැවත නැගිටින්නේ. උන්වහන්සේ නැගිටින්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් හැටියට. ආමෙන්. එතකොට අපි වතුර බෞතිස්මයට යනකොට දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත ඔබයිමයි මේ අලුත් ජීවිතය පටන් ගන්නකොට අපි වතුර බෞතිස්මයට යනවා. දැන් වතුර බෞතිස්මයක් ඔයගලන් දැකලා තියෙනවා නම් අපි මොනවද කරන්නේ? පාස්ටර් කෙනෙක් නැත්නම් එල්ඩර් කෙනෙක් ඒ කෙනාව වතුර ඇතුළට අරගෙන ගිහිල්ලා ඔහුව ගිල්වලා වතුර ඇතුළට සම්පූර්ණ ගිල්වීමක් කරනවා. සම්පූර්ණයෙන්ම ගිල්වලා එක තප්පරයකින් ඔහුව ඒ කෙනාව වතුරෙන් එළියට ඇදලා ගන්නවා. මේක තමයි වතුර බෞතිස්මේ කරන සංකේතය. මොනවාද ඒගොල්ලන් කරන්නේ? එක විනාඩිය, එක තප්පරයකට ඒ පුද්ගලයාව වතුර යටට ගිල්වනවා. දැන් මේ වතුර යටට ගිල්වීම සංකේතවත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය. අපි දැන් 6 වෙනි පරිච්ඡේදයේ අප රෝම පොතේ අපි දැන් ඒක කියුවා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණේ සමානත්වයට ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන දරුවව අරගෙන වතුර යටට ගිල්වනවා. ඇයි වතුර යටට ගිල්වන්නේ? ඒක එක තප්පරයක් ඒ කෙනාට හුස්ම ගන්න බැරි වෙනවා. වතුර යටට ගියාම අපිට හුස්ම ගන්න බෑ. ඒ හුස්ම නොගෙන ඉන්න තප්පරය අපි සංකේතවත් කරන්නේ අපේ මරණය. අපි එක තප්පරයකට අපේ මරණය අපි සංකේතවත් කරනවා. මොකද්ද සමාන කරන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය. ඒ වගේම අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේහය ගුහාවක් තුල තැන්පත් කරනවා. ඒ මැරිච්ච දේහය උන්වහන්සේගේ ඒ බොඩි එක මැරුණ බොඩි එක ගුහාවක් තුල තැන්පත් කරනවා. එතකොට ඔබේ පරණ ජීවිතය, ඔබේ පරණ මනුස්සයව අපි සමාන කරනවා වතුර යට ඒ ඔබගේ පරණ ජීවිතය ඔබ තැන්පත් කරනවා කියලා. යේසුස් වහන්සේගේ දේහයට ඔබගේ මගේ දේහය දැන් සමාන කරනවා. ඒ වගේම ඔබව වතුරෙන් එළියට ගන්න මොහොතේ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අපි සමාන කරනවා. අපි සංකේතවත් කරනවා.
ඔබ වතුරෙන් එළියට එන්නේ මේක තමයි විශේෂ කාරණාව. ඔබ වතුරෙන් එළියට එන මොහොතේ ඔබ කවදාවත් තනියෙන් එළියට එන්නේ නැහැ. ඔබ එන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලට. ඔබ අලුතෙන් ඉපදෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලට. ඒක හොඳටම පැහැදිලි කියලා මට හිතෙනවා අපි ඒ 6 වෙනි පරිච්ඡේදයේ අපි කියුවා උන්වහන්සේගේ ඒ කැලේ කියන ජීවනයේ සමානත්වයට කියලා අපි කියුවා. right okay මම ඒක ආයිත් කියන්න. ඒක තියෙන්නේ 6:4 ඉඳන්. yes please. රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඉඳන් එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරුණ කොටගෙන මලවුන්ගෙන් නැගිටුවාසේම අපි ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුලට බෞතිස්මය කරුණ කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව. මක්නිසාද උන්වහන්සේගේ මරණය සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වෙනුත් සම්බන්ධ වෙමුව. මින් මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරයේ නැතිවන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසෙහි ඇනගසන ලද බව දනිමුව. Amen. මේක හොඳට පැහැදිලි කියලා මට හිතෙනවා. යේසුස් වහන්සේගේ මරණය, යේසුස් වහන්සේගේ දේහය තැන්පත් කිරීම අපේ පරණ මනුස්සයව වතුර යට තැන්පත් කරනවා. ඒ වගේම උන්වහන්සේගේ උත්ථානය තුල අපි දැන් වතුරෙන් එළියට එනකොට උන්වහන්සේ සමග සම්බන්ධ වීමක්. ඒ කියන්නේ the operation of God. දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය දැන් අපේ ජීවිතේ පටන් ගන්නවා. ඒක මම ආයි කියන්න. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. මතකනේ අපි උත්පත්ති පොතේ ඉගෙන ගත්ත සමානත්වය කියන්නේ ක්‍රියාකාරීත්වය කියලා. උත්පත්ති 1:26 ඉඳලා මම හිතන්නේ එතන තියෙන්නේ අපිව බවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයටයි උන්වහන්සේගේ සමානත්වයටයි. සමානත්වය කියන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. දැන් මෙතනදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේදී අපිට මොකක්ද ලැබෙන්නේ? දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දැන් අපේ ජීවිතේ පටන් ගන්නවා. ආමෙන්. මේක හොඳට තේරුම් ගන්න. මේක හරි විශේෂ කාරණාවක් අපේ ජීවිතේ. අපි වතුර බෞතිස්මයට යන්නේ නිකම්ම චාරිත්‍රයක් නිසා නෙමෙයි. අපි වතුර බෞතිස්මයට යන්න හේතුවක් තියෙනවා. ඒ වගේම අපි බලමු කොලෝසි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 20-21. Colossians chapter 2 verse 20 and 25. මේ කාරණාවම තමයි එතනත් කියන්නේ. මට ටිකක් විග්‍රහ කරන්න ඕනේ. කොලෝසි 2:20-21. මගේ පිටුව 311 අලුත් කිවිසුම කොලෝසි 2 වෙනි පරිච්ඡේදයේ 20 සහ 21. නුඹලා ලෝකේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණු නම් ලෝකේ ජීවත් වෙන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශිෂ්‍යා හා ධර්ම අනුව අල්ලන්නටවත් රස බලන්නටවත් අතගසන්නටවත් එපාය යන නියෝගවලට යටත් වන්නේ මක්නිසාද? Yeah. මෙතනදී ආයේ ඒකම තමයි පැහැදිලි කරන්නේ. If you have died with Christ to the elementary principles of the world, why, as if you were still living in the world, do you submit to rules and regulations like ඒක ඊතර ටික කියවන්නේ? Don't touch, don't taste. මේ සියල්ල පාවිච්චි කිරීමෙන් දිරා යන්නට තිබේ. ඒ දේවල් වනාහි කැමති ලෙස නමස්කාර කිරීමෙන් පහත්වීමෙන්ද ශරීරයට හිංසා කර ගැනීමෙන්ද ඥානවන්තයෙක් මෙන් පෙනේ. මේ
නමුත් මාංශයේ තෘෂ්ණා වැළැක්වීම සඳහා ඒවායේ ක්‍රියා වටිනාකමක් නැත. Yeah. දැන් මෙතන පැහැදිලි කරලා දෙන්නේ අපි දැන් මේ අලුත් ජීවිතය පටන් ගත්තම අපි තවම අර පරණ පුරුදු අර පරණ හිතන විදියට අපිට හිතන්න අවශ්‍ය නැහැ. මොකද නීතියට අපි තවත් යටත් නැහැ. අපේ ශරීරය අර පරණ නීතියට මොකද්ද මෙහෙම කරන්න ඕනේ අරම කරන්න ඕනේ වතුරෙන් නාන්න ඕනේ වතුරෙන් බහින්න ඕනේ අරක කරන්න අර පරණ ශිෂ්ටාචාරයේ තිබුණු නීති රීති වලටයි මේ ලෝකයේ හදලා තියෙන හැම දෙයකටම අපි දැන් යටත් වෙන්න අවශ්‍ය නැහැ. අපිට දැන් දීලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ මනස. දෙවියන් වහන්සේ තමයි අපිට දැන් ධර්මිෂ්ඨකම දීලා තියෙන්නේ. හරි වැරද්ද ඒ ධර්මිෂ්ඨකම කියන එක මම පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ. මෙතනදී කියන්නේ හරිද අපිට දැන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ලැබුණා කියලා අපි විශ්වාස කරනවානේ අපි යේසුස් වහන්සේ පිළිගත්ත මොහොතේ. ය ධර්මිෂ්ඨකම කියන්නේ මොකද්ද? ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම බියක් නැතුව කිසිම සැකයක් නැතුව හිටගන්න පුළුවන් the confidence to stand in the presence of God. මොකද්ද confidence කියන්නේ? ඒ ආත්ම ශක්තිය. right? දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබටයි මටයි මීට කලින් හිටගන්න පුළුවන්ද? අපිට හිටගන්න විදියක් නැහැ අපේ පරණ මිනිස්සෙක්ට. ඕනම මිනිස්සෙක්ට දෙවියන් වහන්සේ කියන්නේ අති බලවත් අති ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. උන්වහන්සේ ගාවට ලං වුණොත් අපිව පිච්චිලා මැරිලා යයි. right? අර අධික ඉර කියලා හිතන්නකෝ ඉර එළිය. දැන් දෙවියන් වහන්සේ මවපු ඉර එළිය ගාවට අපිව කිට්ටු කරන්න පුළුවන්ද? බැහැනේ. එතකොට ඉර එළියට වඩා කොච්චර බලවන්ත දෙවි කෙනෙක්ද ඒ ඉර එළිය හදලා තියෙන්නේ, මවලා තියෙන්නේ. දැන් හිතන්න. දැන් අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත මොහොතේ මේ දෙවියන් යේසුස් වහන්සේ තුල තිබුණු ධර්මිෂ්ඨකම දැන් අපිව පළඳලාලු තියෙන්නේ. right? අපිට දැන් court එකක් තියෙනවා කියලා හිතන්නකෝ. The court of righteousness කියන එක. right? මේ nature එක තිබුණම මට condemnation එකක් නෑ දෙවියන් වහන්සේ ඉදිරියේ. මාව පහත් කොට සලකන්නේ නෑ දෙවියන් වහන්සේ. මට බියක් නෑ දෙවියන් වහන්සේ ඉදිරියේ හිට ගන්න. මට බියක් සැකයක් කිසිම බයක් නැහැ දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගන්න. මේක පළවෙනි කාරණාව. ධර්මිෂ්ඨකම කියන්නේ ඕක පළවෙනි කාරණාව. ඒ වගේම ධර්මිෂ්ඨකම කියන්නේ හරි දේ කරන්න පුළුවන් හැකියාව අපිට දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා. හරි දේ මොකද්ද අපේ ජීවිතේ හරි වැරදි කියලා තියෙනවනේ අපේ ජීවිතේ. මේ වගේ හරි දේ මොකද්ද කියලා කරන්න පුළුවන් හැකියාව අපිට දෙවියන් වහන්සේ දෙනවලු මේ දීමනාවක් හැටියට. ධර්මිෂ්ඨකමේ දීමනාව කියන්නේ ධර්මය ඉෂ්ට කිරීමේ හැකියාව. ආමෙන්. ඒක තේරෙනවද? ඒක හොඳට පැහැදිලිද? දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගැනීම පමණක් ධර්මිෂ්ඨකම නෙමෙයි. අපේ මේ ජීවිතේ හරි දේ කරන්න පුළුවන් හැකියාව, හරි දේ තෝරන්න පුළුවන් හැකියාව උන්වහන්සේ අපිට දායාදයක් හැටියට අපේ ආත්මයට දැන් දාලලු තියෙන්නේ. දැන් අපි යේසුස් වහන්සේව විශ්වාස කරමින් මේ වතුර බෞතිස්මයට ගිහිල්ලා උන්වහන්සේගේ ජීවිතයත් සමග අපේ අලුත් ජීවිතය පටන් ගන්නකොට අපි කිව්වා අපේ පරණ ජීවිතේ පරණ මනුස්සයව අපි වතුර යට ගෙල්වනවා කියලා. right? එතකොට දැන් අපි ජීවනයේ අලුත් කමින් තමයි අපි දැන් නැගිටලා තියෙන්නේ. අපි රීකන්ඩිෂන් කරලාද තියෙන්නේ? අපි නිකන් පැච් එකක් හදලා නිකන් පරණ රෙදි කෑල්ලකට අලුත් කෑල්ලක් දාලා පැච් කරලාද තියෙන්නේ? නැහැ. අපි සම්පූර්ණයෙන් අලුත් ජීවනයක් අපි we are a new creature. ජීවයක් අපි අලුත්. අපි වගේ මීට කලින් කවුරුත් ඉඳලා නැහැ.
right? අපි තමයි අලුතෙන්ම යේසුස් වහන්සේ තුල ඉපදුණු නව නිර්මාණයක් අපි. මේ නව නිර්මාණය තුලට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දීමනාවක් හැටියට අපිව පළඳලා තියෙනවා. දැන් අපි හරි වැරදි හිත අයියෝ මං වැරද්දක් කරා. අයියෝ මගේ පරණ ජීවිතය කියලා ඒව හිත ඉන්න කිසිම බයක් සැකක් අපිට නැහැ. ආමෙන්. අපේ මේ ජීවිතේ අපිට අමුතු ශක්තියක් ලැබෙනවා. අපිට බලයක් යේසුස් වහන්සේ කියලා දුන්නා වගේ අපිට මේ දේ තුලින් උන්වහන්සේගේ බලය අපේ ජීවිතයට ඇතුල් වෙනවා. පාපයට බැහැ කියන්න. පාපයෙන් ඈත් වෙන්න. පරණ ජීවිතේ කවදාවත් මතක් නොවන බලයක් අපේ ජීවිත තුලට ඇතුල් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. ආමෙන්. එතකොට මේ ඔබගේ මරණය සන්දිස්ථානය බෞතිස්මය වෙනවා. ඔබගේ පරණ ජීවිතයේ අවසානය දෙවියන් වහන්සේගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබුණු ඔබගේ මේ හියුමන් නේචර් එක මේ වැටිච්ච ස්වභාවය දෙවියන් වහන්සේගෙන් ඈත් වුණු අපේ ආත්මය මනුෂ්‍ය ස්වභාවය සම්පූර්ණයෙන්ම ඔබගෙන් ඈත් කළා ඔබට දේවත්වය ලබලා දෙනවා මේ තුලින්. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ තුල තියෙන ජීවනය සදාකාල ජීවනය තියෙන මේ අලුත් මැවිල්ලක් දැන් ඔබ තුලට පතිත වෙනවා. ආමෙන්. එතකොට අපි බලමු තවත් බයිබල් වචනයක් පළවෙනි පේත්‍රුස් 3 වෙනි පරිච්ඡේදයේ 21. 1 Peter chapter 3 verse 21. මගේ පිටුව අලුත් කියුස්මෙන් 365 පළවෙනි පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 21 ඊට සමානව තිබෙන බෞතිස්මයේ වතුරෙන් එනම් මාංශයේ කිලිටුකම පහකිරීමෙන් නොව යහපත් හෘද සාක්ෂියකින් දෙවියන් වහන්සේ සෙවීමෙන් දැන් නුබලාත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැකිටීමද කරුණු කොටගෙන ගලවන්හුය. උන්වහන්සේ ඊළඟ පදේ නෑ ඔව් 22ක් කියන්නේ. උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටිසේක. දේව දූතයෝද බලය ලත්තෝද පරාක්‍රමධාරියෝද උන්වහන්සේට යටත් කරන ලද්දෝ වෙති. ආමෙන්. මෙතන ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ our conscience අපේ හෘද සාක්ෂිය අපිට දැන් දෙවියන් වහන්සේ යහපත් හෘද සාක්ෂියක් ලබලා දෙනවලු. ආමෙන්. යහපත් හෘද සාක්ෂිය. ඇයි අපිට මේ දේ අවශ්‍ය? අපේ පරණ ජීවිතේ අපි කරලා තියෙන හැම වැරද්දක්ම හොඳට දන්න කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. අපේ කටෙන් පිට වෙලා තියෙන හැම වැරදි වචනයක්ම හොඳට රෙජිස්ටර් කරලා තියෙන එක්කෙනෙක් මේ ලෝකේ. අපේ අතෙන් වෙලා තියෙන හැම වැරද්දක්ම හොඳට රෙජිස්ටර් කරලා එතුමා මොනවද කරන්නේ? ඇවිල්ලා අපේ මනසට නැවත මතක් කිරීමක් කරනවා. දැන් ඔබයි මායි අපේ පරණ ජීවිතේ අයින් කළා දැන් ප්‍රයත්නයක් යොදනවා අලුත් ජීවිතයක් පටන් ගන්න යේසුස් වහන්සේ තුල. ඉතින් මේ ක්‍රිස්තියානි අලුත් දරුවෙක් වෙලා මම දැන් වතුර බෞතිස්මයට ගිහිල්ලා මොනවද කරන්නේ? මම දැන් යන්න තීරණයක් ගන්නකොට කවුද එන්නේ? යක්ෂයෙක්. යක්ෂයා ඇවිල්ලා මොනවද මගේ ඔළුවට දාන්නේ? ඔයාට පුළුවන් ධර්මිෂ්ඨ වෙන්න. ඔයාගේ ජීවිතේ ඔයාට මතක නැද්ද? ඔයා මේවා කරලා තිනවා. ඔයා මේක කරලා තිනවා. ඔයා මේක කරලා තිනවා. ඔයා ආරයට සැලකුවේ මෙහෙමයි. ඔයාගේ සොරකම් කිරීම, ඔයාගේ කාම මිත්‍යාචාරය, ඔබගේ මරණීය දේවල්, ඔබ කරපු හැම දෙයක්ම ඔබට දැන් මතක් කරන්න පටන් ගන්නවා. එතකොට ඔබගේ ආත්ම විශ්වාසයට මොකද්ද වෙන්නේ? අයියෝ මං පව්කාරයෙක්. මං වගේ පව්කාරයෙක්ට පුළුවන්ද මෙතරම් සුද්ධ දෙවි කෙනෙක්ගේ මේ දායාදය ලබන්න? මං වටින්නේ නෑ මේ දේ ගන්න. මොකද්ද වෙන්නේ? මම පසුබට වෙනවා. තවත් කාරණාවක් මගේ පරණ ජීවිතයේ පරණ පුරුදු. මං කියමුකෝ මං බොරු කියන කෙනෙක් කියලා. ඒ බොරු කීම සමහර අයට පුරුද්දක්. ඕනකමින් හිතලා කරන්නේ නැහැ. ඒක නිකන් පුරුද්දටම එන දෙයක්. right? ඒ දේ
සුළු වෙන්න පුළුවන්, මහත් වෙන්න පුළුවන්, ලොකු බොරු වෙන්න පුළුවන්, කුඩා පරිමාණයේ බොරු වෙන්න පුළුවන්. නමුත් ඒක බොරුවක්. right? ඒ පුරුද්දෙන් එළියට එන්න ඔබ try කරනවා නම්, ඔබගේ පරණ ජීවිතයෙන් ඔබ එළියට එන්න ඔබ try කරනවා නම්, ඔබව පසුබට කරන්න, ඔබව වටන්න, ඔබට ඉදිරියට යන්න නොදී ඔබව වළක්වන්න කෙනෙක් මේ ලෝකේ ක්‍රියා කරනවා. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. දෙවියන් වහන්සේට විරුද්ධව යක්ෂයා ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන දරුවන්ට විරුද්ධවයි. ඔහුට බලයක් නැහැ දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්න. ඔහුට කරන්න පුළුවන් එකම දේ නොදන්න දරුවන්ව ඔවුන්ගේ මනස අවුල් කරන එක. දෙවියන් වහන්සේ කරා යන ඔබගේ ගමන අවුල් කරන එක. ඒක තමයි යා කරන එයාගේ කූට උපාය. එයාට බලයක් නැති වුණාට එයාට බලයක් නැහැ කියලා යේසුස් වහන්සේ එයාව පැරැද්දුවා, එයාව පරාජය කරා කියන සත්‍යතාවය අපි ගොඩාක් මිනිස්සු තාම දන්නේ නැහැ. අපි කිහිප දෙනෙක් තමයි මේ ලෝකයේ ඒ සත්‍යතාවය දැනගෙන ඉන්නේ තාම. ඒක නිසා නොදැනුවත්කම නිසා යක්ෂයා තාම පහර ගන්නවා මේ මිනිස්සුන්ට. ඔහු ඇවිල්ලා ලොකු දේවල් කරන්නේ නැහැ. ඔබගේ මනස විකෘති කරනවා. ඔබගේ මනසත් එක්ක පොඩ්ඩක් ප්ලේ කරනවා. ඔබගේ thoughts, your mind, your thoughts, right? එතකොට මනුෂ්‍යයට මොකක්ද වෙන්නේ? මාව පසුබට වෙනවා. එතකොට මේ 1 පේත්‍රුස් 3:21 කියන්නේ දෙවියන් වහන්සේ මං උදෙසා මං ගැන මොනවාද දේව වචනේ කියලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මං ගැන මොකද්ද සිතන්නේ? දෙවියන් වහන්සේගේ මනසේ මං ගැන මොනවාද තියෙන මේ ලස්සන හැම සත්‍යතාවයක්ම මගේ මේ ඇතුළාන්ත හෘද සාක්ෂියට උන්වහන්සේ තහවුරු කරනවා. එතකොට වතුර බෞතිස්මයෙන් අපි මොනවාද කරන්නේ? අපි සංකේතවත් කරන්නේ ඔබගේ ඇතුළාන්ත ආත්මේ ඔබට තියෙන විශ්වාසය, ඔබට තියෙන ඇදහිල්ල ඔබ ප්‍රකාශනයක් කරනවා පිටස්තරේ. ඔබ ප්‍රකාශනයක් කරනවා මේ මුළු ජීවිතේ, මේ මුළු ඔයාගේ අවට ඉන්න හැම කෙනාටම, ඔබේ අවට ඉන්න හැම පුද්ගලයෙක්ටම ඔබ ප්‍රකාශනයක් කරනවා. ඔබ සාක්ෂි දරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් මගේ ස්වාමින් වහන්සේ කියලා. ඔබ සාක්ෂියක් හැටියට ඒ දේට කීකරු වෙනවා. ඒ දේව වචනයට කීකරු වීමක් කරනවා. ඔබ කලම යුතු නෑ. සමහර විට අපි ඒක බලමු තව විනාඩි 5කින්. මේ දේ මට තහවුරු කරන්න ඕනේ. මේ වතුර බෞතිස්මෙන් ඔබ ගැලවීම ලබන්නේ නැහැ. වතුර බෞතිස්මයයි ගැලවීමයි දෙකක්. වතුර බෞතිස්මෙන් වෙන්නේ ඔබ ගැලවීම ලබපු සත්‍යතාවය ඔබගේ ජීවිතයට දැන් ඉෂ්ට කරවීමයි. ඔබගේ මනසෙන්, ඔබගේ ආත්මෙන් ඔබ විශ්වාස කරන හැම එළිදරව්වක්ම, දේව වචනේ තියෙන හැම එළිදරව්වක්ම ඔබ ඔව් සහ ආමේන් කියලා පිළිගන්න එක, ඔබට ආත්ම විශ්වාසයක් දෙන එක, ඔබට ශක්තියක් දෙන එක තමයි වතුර බෞතිස්මෙන් සංකේතවත් වෙන්නේ. ඒ වගේම අපි මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ අන්තිම පද දෙක බලමු. වතුර බෞතිස්මය ලැබපු කෙනෙක්ගේ තියෙන ලක්ෂණ මොනවාද කියලා. දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන බෞතිස්මය ලැබපු කෙනෙක්ගේ තියෙන ලක්ෂණ මොකක්ද? ඕකේ, ඒක 17 වෙනි පදය. මම 16 ඉඳලා. මා 16 මගේ පිටුව 82. අදහන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේය. නමුත් අදහා නොකර තැනැත්තා වරතට පත් කරනු ලබන්නේය. අදහන්නාට ඇත්තා වූ ලකුණු නම් ඔහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේය. අන් භාෂාවලින් කතා කරන්නේය. සර්පයන් අල්ලා ගන්නේය. යම් මරණීය වසජාතිය බීවත් එයින් කිසිසේත් ඔහුන්ට අනතුරක් නොවන්නේය. ඔහුන් රෝගීන් පිට අත්හැවූ කල්හි ඔහු සුවය ලබන්හු යයි කීසේක. ආමෙන්. මේක තමයි යේසුස් වහන්සේව අදහන බෞතිස්මය කරපු දරුවෙක්ගේ තියෙන ලක්ෂණ. අපේ ජීවිතේ මේ ලක්ෂණ දැන් මතුවෙන්න යනවා. right? මේක දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් බැහැවිල්ලා දින දීමනා නෙමෙයි.
ඒවා ඇවිල්ලා වෙනමම දෙයක්. ශුද්ධාත්ම දීමනා කියන එක වෙනමම දෙයක්. මේ දේ මේ ඔබ අත තියා යාඥා කරනකොට ඒ දරුවෝ සුව වෙන්න යනවා. ඔබට කවදාවත් මරණීය දෙයක් වසජාතියක් බීවත් කෑවත් ඔබගේ ජීවිතේට ඒක කිසිම අවහිරයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට යක්ෂයාගේ ඔහුගේ කූට ව්‍යාපාරවලට ඉහළින් ක්‍රියා කරන්න the authority බලයක් ඔබට බලයක් දීලා තියෙනවා, ආධිපත්‍යයක් දීලා තියෙනවා. මේ දරුවෝ කවුද මේ දරුවෝ? මේ සයින්ස් තියෙන්නේ අපේ තුල, ඔබයි මායි තුල මේ දේවල් තියෙන්නේ. ආමෙන්. ඔබයි මායි මේ දේවල් ඉෂ්ට කරගන්න ඕන නම් නැවත මේ අපේ ශරීරය මේ මොනවාද ලෙඩ වෙවි අපේ ජීවිතේ කරදර ඇති කරගෙන වැටි ඇවිදින්න කිසිම හේතුවක් නැහැ අපේ ජීවිතේ. නමුත් හැම තිස්සෙම මතක තියාගන්න ඔබගේ මනසට තමයි යක්ෂයා පහර ගහන්නේ. ඔබේ මනසේ තමයි ඔහු වියවුල් කරන්න තැත් කරන්නේ. වතුර බෞතිස්මේදී ඔබට එන ආත්ම විශ්වාසය, ඔබට අමුතු ශක්තියක්, බලයක්. යේසුස් වහන්සේ ගියා මතකනේ? යේසුස් වහන්සේ වතුර බෞතිස්මෙන් එළියට ආවම ඔහුව සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් ඔහු පූර්ණ වුණා. එලෙසම ඔබත් විශ්වාස කරනවා නම්, ඔබ විශ්වාස කරමින් ඔබ වතුර බෞතිස්මයට ගියොත් ඔබගේ සම්පූර්ණ ජීවිතය, මගේ සම්පූර්ණ ජීවිතය වෙනස් කරන්න පුළුවන් බලයක් මේ ක්‍රියාවට තියෙනවා. ඔබ විශ්වාස කරනවා නම් ඔබගේ පරණ පුරුදු, ඔබගේ පරණ දේවල් සම්පූර්ණයෙන්ම ඔබ වතුර ඇතුලේ තැන්පත් කරලා අලුත් ජීවනයක් ඔබට ලැබෙනවා කියලා. ඔබ අලුත් ජීවනයක් කියලා. ඔබ අලුත් මේ ක්‍රීචර් කෙනෙක් කියලා. ඔබ අලුත් මැවිල්ලක් කියලා. ඔබට ඒ ආත්ම විශ්වාසය ආවම ඔබගේ මේ තියෙන ක්‍රිස්තියානි ගමන ඔබටයි මටයි යන්න ලේසි වෙනවා. මේ ක්‍රිස්තියානි ගමන ඔබටයි මටයි ඇත්තටම යන්න පුළුවන් වෙනවා. ඔබ මගෙන් ඇහුවොත් අපිට ක්‍රිස්තියානි ගමන අපිට තනියෙන් කරන්න පුළුවන්ද කියලා අපිට කවදාවත් කරන්න බෑ. මේ ක්‍රිස්තු ජීවිතය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්නලා දීපු ජීවිතය අපිට තනියෙන් කවදාවත් ඉෂ්ට කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම විදිය සුදෝ ආත්මයන්න් වහන්සේ තුලත්, දේව වචනය තුලත් අපි ඇවිද්දොත් විතරයි. මේ දේව වචනයයි සුදෝ ආත්මයන්න් වහන්සේගේ බලයයි අපිට මේ දෙකම අවශ්‍යයි කිතුණු ජීවිතේදී. දේව වචනේ හැටියට අපි දැන් ක්‍රියා කරන්න. යාකෝබ පොතේ දෙවනි පරිච්ඡේදයේ කියන ඔබට ඇදහිල්ල තියෙනවා නම් ඔබ ඇදහිල්ල තියාගෙන කිසිම ක්‍රියාවක් කරේ නැත්තම් ඔබේ ඇදහිල්ල මල ඇදහිල්ල. ඒකේ 22 යාකෝබ 22. ඒක පොඩ්ඩක් කියන්න. 2:17 නේ. Jacob කියන්නේ James 2, I think chapter 17. Chapter 17. Verse 17. එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. යාකෝබ් 2:17. You're right. එතකොට ඔබ දැන් කියනවා නම් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහනවා, මම විශ්වාස කරනවා, මම දැන් දේව දරුවෙක් කියලා ඔබ විශ්වාස කරනවා නම් එහෙනම් දැන් ක්‍රියාවට පත් කරන්න ඕනේ. ඔබ ක්‍රියාවට නංවලා මේ ලෝකයටත් ඔබේ වටේ ඔබව වටන්න හදන, ඔබගේ මනස අවුල් කරන, ඔබට ලැජ්ජාවට පත් කරන්න හදන කවුරු හරි ඔබේ වටේ ඉන්නවනම්, දෙවියන් වහන්සේව තාම විශ්වාස නොකරන දරුවෝ තාම ඔබ වටේ ඉඳගෙන ඔයාවත් අර මොනවද කියන්නේ ලිඳ ඇතුළට ඇද ගන්න තාම හදනවා නම් ඔබ මේ ක්‍රියාව කරන්න ඕනේ. ඔවුන්ට පේන්න ඔබ සාක්ෂියක් දරන්න ඕනේ. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් බව ඔබේ හදවතේ තියාගත්තට මදි. ඔබ ක්‍රියාවට නංවන්න ඕනේ. ඔබ ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. මේ නිසා තමයි මොනවාද මේ කාරණාව? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, අපේ පරණ මනුෂ්‍යයාගේ අවසානයයි, අපේ අලුත් ජීවිතයයි, දෙවියන් වහන්සේ තුල අපිට ලැබෙන අලුත් යහපත් හෘද සාක්ෂිය. මේ කාරණා තුන තමයි අපි වතුර බෞතිස්මයට යා යුත්තේ. අපිට දෙවියන් වහන්සේගේ බලය අවශ්‍යයි මේ ජීවිතේ. අපිට තනියෙන් මේ දේ කරන්න බෑ.
ඔබට ඔබගේ පරණ ජීවිතයේ තියෙන හැම දෙයක්ම එක දවසකින් එක මොහොතකින් අයින් කළා වෙනස් කළා අලුත් ජීවිතයට ඔබට යන්න ඕන නම් ඔබට මේ දේ කරන්න පුළුවන්. වතුර බෞතිස්මෙන් මගේ ජීවිතේ මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මේ මගේ ශරීරයට මේ මොනවාද ඒකට කියන්නේ it's a miracle. හාස්කමක් ලැබුණා. ගොඩක් අය මේ සාක්ෂි දරනවා වතුර බෞතිස්මෙන් ඔවුන්ට හාස්කම් ලැබෙනවා කියලා. ගොඩක් අය සාක්ෂි දරලා තියෙනවා. හැබැයි මේ වතුර බෞතිස්මය පිටිපස්සේ තියෙන ඉගැන්වීම අද මම හොඳට ඔයගලන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. හාස්කමක් බලාගෙන ඔබ වතුර බෞතිස්මය කරන්න අවශ්‍ය නැහැ. ඔබට හාස්කම ලැබෙනවා ඔබ යේසුස් වහන්සේව පිළිගන්න මොහොතේ. වතුර බෞතිස්මය කළ යුත්තේ දෙවියන් වහන්සේව අදහාගත්ත දරුවෙක්. born again දරුවෙක් තමයි වතුර බෞතිස්මය කළ යුත්තේ. මම හිතන්නේ ඒක හොඳට පැහැදිලි කියලා. right? ඇත්තටම අපේ lesson එක මෙතනින් ඉවරයි. නමුත් තව අපි විනාඩි 5ක් අරගෙන සමහර ප්‍රශ්න මගෙන් අහලා තියෙන වතුර බෞතිස්මය ගැන ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. මොකද්ද මේක කරන්න ඕනේද නැද්ද මොකද්ද කියන ඒ සමහර ප්‍රශ්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි තව ටිකක් විනාඩි 5ක් 10ක් අරගෙන. මොකද මේක ගොඩාක් ඔයගලන්ට උදව් වෙයි කියලා මට හිතෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපි වතුර බෞතිස්මය ලැබිය යුතුද? අපි වතුර බෞතිස්මයට යන්නම ඕනේද? මගේ උත්තරේ කවුරු හරි මගෙන් ඇහුවොත් මං කියන්නේ ඔව්. අපි ඒ දේ කරන්න ඕනේ. එතකොට අපි අපේ චූටි කාලේ බබාලව අපි චූටි කාලේ බැප්ටිසම් කියලා සමහර අය කියනවා, ක්‍රිස්නින් කියලා සමහර අය කියනවා, ඩෙඩිකේෂන් කියලා තවත් කට්ටියක් කියනවා. right? මේ දේවල් චූටිම කාලේ බබෙක්ට ඒගොල්ලන් බැප්ටයිස් කරනවා. එතකොට අම්මයි තාත්තයි ඒ පවුලේ කට්ටිය විශ්වාස කරනවා මේ දරුවව බෞතිස්ම කිරීම ගැන. දැන් ඒක ඇත්තටම වරද්දක් නැහැ. ඒක කළා කියලා ඒක කිසි වැරද්දක් නැහැ. නමුත් මේක තමයි මගේ තියෙන එතකොට ප්‍රශ්නේ. දරුවෙක්ට බෞතිස්මය කරොත් right? දැන් අපි ඉගෙන ගත්තා දෙවැනි පාඩමේදී වතුර බෞතිස්මයට යනවා නම් අපිට ඇදහිල්ල තියෙන්න ඕනේ. ඒ වගේම පසුතැවිල්ල තියෙන්න ඕනේ කියලා. අපි ඒක ඉගෙන ගත්තනේ. එතකොට ඔබ චූටි දරුවෙක් ගැන හිතනකොට ඒක මං කියන්නේ මේ කිරිබොන චූටි බබාලා ගැන right? පසුතැවිල්ලක් ඇදහිල්ලක් ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ටම කරන්න පුළුවන් හැකියාවක වයසක නෙමෙයි ඒ දරුවෝ ඉන්නේ. එතකොට මේ බෞතිස්මය තුලින් කෙරෙන්නා වූ සැබෑ ආශිර්වාදය බෞතිස්මය පිළිඹු කරන සංකේතවත් කරන සැබෑ අර්ථය ඔවුන්ගේ ජීවිතෙන් ඔවුන්ට එළියට ගන්න බෑ. දැන් නොතේරෙන දරුවෙක් කියමුකෝ වයස 7-8 වුණත් සමහර විට 5-6 වුණත් සමහර විට 11-12 වයසේ වුණත් සමහර ළමයිට එච්චර තාම දැනුමක් තේරුමක් නැති ළමයි ඉන්නවා. එක එක දරුවෝ එක එක කාලයට තමයි ඔවුන්ගේ මනසට සමහර සත්‍යතාවයන් පිළිබිඹු වෙන්නේ. right? ඒකට කියන්නේ ඉංග්‍රීසි වලින් maturity කියලා. පරිණත වෙනවා කියන එක. දෙවියන් වහන්සේගේ දේවල් ගැන ඉගෙන ගන්න, දෙවියන් වහන්සේ දේවල් ගැන හොඳට තේරුම් ගන්න, ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ කවුද? ශුද්ධාත්මයන්න් වහන්සේ මගේ ජීවිතය තුළ ක්‍රියා කරන්නේ කොහොමද කියන මේ සත්‍යතාවය මේ චූටි බබාලට තේරුම් ගන්න විදියක් නැහැ. එතකොට චූටි කාලෙදී ඒ බබාව වතුර බෞතිස්මය කළාට ඒක කිසි වැරද්දක් නැහැ. නමුත් ඒ බබාට ඇත්තටම බෞතිස්මෙන් තියෙන සැබෑ අර්ථය ඔවුන්ගේ ජීවිතයෙන් පිළිඹු වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ එකේ. right? එතකොට පසුතැවිල්ල කියන්නේ තමන්ගේ පරණ ජීවිතයේ තියෙන වැරදි, තමන්ගේ පරණ සිතුවිලි, තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම අයින් කිරීම. ඒක තමයි එක පැත්තක්. පසුතැවිල්ල කියන්නේ අනිත් එක සම්පූර්ණයෙන් යටත් වීමක්.
පසුතැවිල්ලක් කියලා අපි කියන්නේ සම්පූර්ණයෙන්ම යටත් වීමක්. මතකද අපි කිව්වා බැප්ටිසම් කියන්නේ සම්පූර්ණ ගිල්වීමක් කියලා. එතකොට සම්පූර්ණ යටත් වීමක් කාටද වෙන්න ඕනේ? දෙවියන් වහන්සේගේ වචනයට. දේව වචනයට ඔබ සම්පූර්ණයෙන්ම යටත් වෙලා දෙවියන් වහන්සේට ඔබ කියනවා ස්වාමිනී ඔබ ගෙව්වේ මගේ පාපේ මිලය. ඔබ ගත්තේ මගේ ජීවිතයේ ස්ථානය. මං යා යුතු ස්ථානය ඔබ ගත්ත ස්වාමිනී. මම දැන් ඔබව විශ්වාස කරනවා. ඔබව අදහනවා ස්වාමිනී. ඔබ මගේ අයිතිකාරයා දැන්. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මගේ ජීවිතයේ අයිතිකාරයා. එතකොට මේ අයිතිකාරයට අපි යටත් වෙනවා. අපි රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ දිගටම ඔබ කියවලා බලන්න. එතන කියනවා පාවුලුතුමා ඔබ පාපයට යටත් වුණොත් ඔබ පාපයට මේ වහලෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ ධර්මිෂ්ඨකමට යටත් වුණොත් ඔබ දෙවියන් වහන්සේට යටත් වෙනවා කියලා. එතකොට වතුර බෞතිස්මේ ඔබට තිය යුතු විශේෂ කාරණා දෙක අදහිල්ලයි පසුතැවිල්ලයි. මේ දෙකම සිද්ධ වෙන්න අමාරුයි චූටි දරුවෙක්ට නොතේරෙන ලදරුවෙක්ට ඔබ වතුර බෞතිස්මේ කරොත්. right? ඒක තමයි මට ඒක ගැන කියන්න තියෙන විස්තරය. එතකොට අපි වතුර බෞතිස්මය විය යුතුද? ඔව්. එතකොට කවුද වතුර බෞතිස්මය විය යුත්තේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ජීවිතයට පිළිගත්ත අලුතෙන් ඉපදුන හොඳට මේ දේවල් ඉගෙනගෙන මේ දේවල් හොඳට තේරුම් අරගෙන ඔබ වතුර බෞතිස්මයට යා යුතුයි. දැන් සමහර විට අපි අපේ ජීවිතේ ක්‍රිස්තු ජීවිතේ අපි අලුතෙන් චර්ච් එකකට ආවම ඒ පාස්ටර් කෙනෙක් හරි වැඩිමහල්ලෙක් අපිට කියලා දීලා අපිව යවනවා වතුර බෞතිස්මයට. දැන් already ඔයා වතුර බෞතිස්මය එකපාරක් කරා නම් ආයි දෙපාරක් තුන් පාරක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ දේවල් ඉගෙන ගත්ත නිසා ඔබගේ ජීවිතේ මේ දේවල් දැන් ඉෂ්ට කරගන්න පුළුවන් අපිට. ඔබ නොදැනුවත් කමින් හරි ඔබ වතුර බෞතිස්මයට ගිහිල්ලා දැන් ඉවරයි නම් ආයි කරන්න ඕනේ නැහැ. ඔබ එකපාරයි වතුර බෞතිස්මය විය යුත්තේ. අනිත් කාරණාව වතුර බෞතිස්මය සම්පූර්ණයෙන් වතුරෙන් ගිල්වීමක් වෙන්නම ඕනේ. චුට්ටක් ඔබගේ හිසට වතුර වැක්කරුවා කියන්නේ ඔබට අපි අද ඉගෙන ගත්තා වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයත් දේහය තැන්පත් කිරීමත් නැවත අලුතෙන් ඉපදීමත් සංකේතවත් කරන්න විදියක් නැහැ ඔබගේ හිසට චුට්ටක් වතුර ඉස්සත්. right? ඒක නිසා ඒකේ සම්පූර්ණ ගැල්වීමක් සම්පූර්ණ යටත් වීමක් ඒ වගේම ඒකේ සංකේතය ඇවිල්ලා සම්පූර්ණ කීකරුකම. දේව වචනයට කීකරුකම තමයි එතනින් පිළිඹු වෙන්නේ. right? මේව තමයි මට මතක් වුණ ප්‍රශ්න water baptism එක ගැන. ඔයගලන්ට ඊට අමතරව මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේක ගැන? දැන් අහන්න පුළුවන්. මම මේක recording එක නවත්තන්නම්. amen.